නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සුන්දර වෙසක් පුර 15 පොහොව දවස සමීපයෙන් එළඹෙන අවකාශයේ අද සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි දන්නවා ඔබ ඊටාම අපේක්ෂාවෙන් සදහම් සාකච්ඡාව පිණිස ශ්‍රද්ධා රූපායනී අභියස සදී පෙරදී රැඳී නැවතිලා ඉන්නවා කියලා. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ මොහොතේ ගරුතර මහා සංඝරත්නය සදහම් සාකච්ඡාව පිණිස වැඩම අවදාළ ඒ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද 307 වෙනි වැඩසටහනේ සදැහැති දායකත්වය අපි සිහිපත් කරගන්නම්. විශේෂයෙන් වර්ෂ 2022 මැයි මාස 13 වෙනි දිනට උපන් දිනය සමරන දයා මද්දුම හේවා පින්වන්ත බිරිඳට සහ දනිරා නවෝද්‍යා සූර්යාරච්චි පින්වන්ත දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ආශිර්වාද කිරීම පිණිස ඒ වගේම වයස අවුරුදු 7ක් වන ගිනෙත් සත්මින් ජාගොඩාරච්චි පින්වන්ත මුණුබුරාට ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම පිණිසද නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම පිණිසද අංක 83 දොඩම්ගහ හේන ගොතටුව නවනගර යන ලිපිනේ පදිංචි පින්වත් විපුලසේන සූර්යාරච්චි මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනති ඔබ හැම දෙනාමත් කැටුව සදහම් සාකච්ඡා පිණිස අපි අවසරයේ සූදානම් කරගන්නම්. ඉතින් සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරයයන් ධර්මයේ ශ්‍රවණය කරන්න අදත් අපිට අවස්ථාව යෙදේවි. අපි පින්වන්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සදහම් සාකච්ඡා පිණිස කාලය අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධය කතා කරමින් අපි මහන්සි ගන්නේ සුළු මොහොතක් දවසකට. අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ වගේ හැකියාවන්ගෙනුත් යුක්තයි. මේ වගේ ගුණයන්ගෙනුත් යුක්තයි. අනේ ශාස්තෘන් වහන්සේ මම සරණ යනවා කියන සැදැහැ සිත එහෙමයි. දවසකට හරි දවසකට සුළු මොහොතක් හරි උපදව ගනිමින් අපි දවස ගත කරනවා නම් මේ වගේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් කර ඉන්න කෙනාට අන්න රැකවරණේ උදා වෙනවා. අර සිටිවිල්ල විසින්ම සංස්කාරයේ විසින්. එහෙමයි. ඔහු සසර පුරා ශාස්තෘන් වහන්සේ හොයන කෙනෙක් වෙනවා. ඔහු සසර පුරා ශාස්තෘන් වහන්සේගේ අවබෝධය හොයන කෙනෙක් වෙනවා. එහෙනම් බලන්න අවබෝධය හොයන්න, අග්‍ර දෙයක් හොයන්න ඔය යම් සංස්කාරයක් හදලා තියෙන්න ඕනද නැද්ද? හදලා තියෙන්න ඕන. අග්‍ර දෙයක හිමිකරුවෙක් වෙන්න ඔය යම් සංස්කාරයක් හදලා තියෙන්න ඕනද නැද්ද? හැදිය යුතුයි. එහෙමයි. අග්‍ර දෙයක් දායාද කරගන්නම් අග්‍ර වූ සංස්කාරයක් හදලා තියෙන්න ඕනද නැද්ද? හදලා තියෙන්න ඕන. අපි යන ජීවිතේ කාමේන්ද්‍රිය මුසපත් වෙන්නේ අග්‍ර සංස්කාරයක් හදලා නෙමෙයි, ලාමක සංස්කාරයකින් කරගත්තු දෙයක් ඒක. බහූල කොටේ ඇසුරේම වාසය කරන. අන්න ඒක බහුල කොටේ ඇසුරේ වාසය කරන. එහෙමයි. ඒතර පින්වත් මේ ධර්ම දානි දෙන පිරිස
ඒ අග්‍රදානයයි මේ ලෝකෙට දෙන්නේ. ඒක හිතලා නිම කරන්න බැරි අග්‍ර විපාක. බුදු කෙනෙක්ම දකින අග්‍ර විපාක. ඒක ධර්ම දාන දෙන පිරිස දැන් රැස් කළා ගොඩක් අය. එහෙමයි. හරි පුදුමයි ඒක. විශේෂිත මේ වගේ කාල වකවානුවක තමන්ගේ ධනයේ මිල මුදලේ වටිනාකම කියලා නිම කරන්න බෑනේ. නේද? එහෙමයි. එතකොට එහෙම අවස්ථාවලත් තමන් මේ කරන කැපකිරීම අග්‍ර දායාදයක හිමිකරුවෙක් වෙන්නයි. ඒ සැබෑ හිමිකරුවා ඔබයි. එහෙම නේද? එහෙමයි. ඒ සැබෑ හිමිකරුවා ඔබයි. ඉතින් අපි මේ දේශනාවේදී අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ අසිරිමත් සම්බුදු සිතේ උදාර හැකියාව අපි විග්‍රහ කරමින් වාසය කළේ. ඒ තථාගත බලය පිළිබඳව. එතකොට අපි ගියා සම්බුදු නිතින් දැකලා කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සිදුවෙච්ච සුන්දර සිදුවීමක් අපි පටන් ගත්තේ කොටස. එතකොට පින්වත්නි අපි දැන් කතා කළා මේ ගටිකාර කියන කුඹල්කරුවෙක් කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයෙක් වෙලා හිටියා. මේ අග්‍ර උපස්ථායක ගටිකාර කුඹල්කරුවාගේ හොඳම යහළුවා තමයි කවුද? බ්‍රාහ්මණ කුලේ හිටිය ජෝතිපාල කියන මානවකයා. ඉතින් මේ ජෝතිපාල මානවකයට දවසක් කතා කළා අරහත් සම්මා සම්බුදු කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ප්‍රතික්ෂේප කළා. කොහොම හරි උපක්‍රමශීලීව කතා කරලා අන්තිමට එක් කරගෙන ඔන්න යන්න භාග්‍ය උදා වුණා. එහෙමයි. ඔන්න ඒ විස්තරය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ සම්බුදු නෙතින් අවුරුදු 20000ක් ආයුෂ අවුරුදු 20000ක් කාලේ දකින සුන්දර සිදුවීමක් බලන්න කල්පනා කළේ සම්බුදු සිතේ ආශ්චර්ය. එහෙමයි. ඉවන් විශ්මිත බලන්න නැවත නැවත අපි සිහිපත් කරන්නේ ඒ අයුරින් ඊතරම් අතීතයක් සිහි කරන්න කොච්චර දියුණු කරපු සිහියක් කොච්චර දියුණු කරපු සම්පජානයක් තියෙන්න ඕනද? ඒ මහා පාරමී බලයත් සිහි කළ සාදුකාර දෙන්න. සාමාන්‍ය පුද්ගලයෙකුට නොපිහිටන තථාගත බුදු කෙනෙකුටම පිහිටන ඒ මහා ගුණයට හේතුව අතීතයේ පුරුදු කරපු සති සම්පජන්ණය නම් වූ මහා පාරමී බලයයි. ඒ දියුණු කරන්නේ සියලු බෝසතාණන් වහන්සේලා දියුණු කරන්නේ තුසිත දෙවියන් අතරට ඇවිල්ලා. මනාවකටම දියුණු කරන්න පටන් ගන්නවා. යම් යම් ආකාරයට දියුණු වෙනවා අනිත් ලෝක මනුස්ස ලෝකේ හිම්දගෙන. නමුත් මනාවකටම දියුණු කරන්න පටන් ගන්නේ සියලු බෝසතාණන් වහන්සේ තුසිත දෙවියන් අතරට ඇවිල්ලා දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි මනුස්ස ලෝකේ අවුරුදු 400ක් ගත වෙද්දී එක දවසයි ඒ කාලේ පුරාවට සති සම්පජන්ණය. එතකොට ඒ වගේ දවස් 30ක් මාසයකින් අවුරුදු 12000ක් මනුස්ස ලෝකේ ගත වෙනකොට සති සම්පජන්ණය පුරුදු කරනවා. එතකොට 12000 වැඩි කිරීම 10යි. 120000යි. එතකොට එතෙන් තව එකතු වෙන්න ඕන තව 12000 දෙකක් 24000. 144000. මේ අවුරුදු 144000 ගත වෙද්දී තුහිත දෙවියන්ගේ කවුරුද්දයි සති සම්පජන්ණය. ඒ වගේ අවුරුදු 4000ක් සති සම්පජන්ණය. කොහොම බලවත් වෙච්ච හිතකින්ද පෙර ජීවිත දකින්නේ බලයක් විදියට පිහිටන්නේ ඒක. තථාගත බලයක් ඒක. බලයක් විදියට පිහිටන්නේ ඒ වගේ ගුණයකටයි. ඉතින් ඊට පස්සේ දැන් ගටිකාර කුඹල්කරුව ජෝතිපාල මානවකයත් එකතු කරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. කාටද පේන්නේ? ගෞතම බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයට පේනවා. එහෙමයි. එච්චර දීර්ඝ අතීතයක් සුළු මොහොතක් තුළ. ආශ්චර්ය නැද්ද? ආචාර්ය ස්වාමීන්. අනේ ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේනමක් මම සරණ ගියේ. එසේ පැමිණි ගටිකාර කුඹල්කරුවා කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආදරයෙන් වන්දනා කළා. එකත් පසක වාඩි වුණා. ජෝතිපාල මානවකයත් කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේම වන්දනා කළේ නැහැ. බලන්න දැක්ක නේද දැන්? තාම නෑ වන්දනා කළේ නැහැ. සතුටු වුණා. පිළිසඳර කතාවේ යෙදුණා. එකත් පසක වාඩි වුණා. ඒ තාම හිතේ යට තියෙන්නේ මොකද්ද? හිස මුඩු කළ ශ්‍රමණයෝනේ. ඒක පරිසරයෙන් හම්බෙච්ච කතාව උගනේ. එහෙමයි. ඒතකොට පින්වත් ආනන්ද එකත් පසක වාඩි වුණු ගටිකාර කුඹල්කරුවා
කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙහෙම පැවසුවා ස්වාමීනි මේ මගේ ජෝතිපාල තරුණයා මගේ ප්‍රිය සහායකි මිත්‍රයා. භාග්‍යතුන් වහන්සේ මොහුට ශ්‍රී සද්ධර්මය වදාරණ සීක්වා ආරාධනා කළා. එහෙමයි. ආනන්ද කාශ්‍යප භාග්‍යවත් තරහා සම්බුදුරජාණන් වහන්සේ ගටිකාර කුඹල්කරුවටත් ජෝතිපාල තරුණයට දැහැමි කතාවෙන් කරුණු දැක්වුවා. සමාදන් කළා. තෙද ගැන්නුවා. සතුටු කෙරෙවව දාලා. එතකොට ආනන්ද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරූ තෙද ගැන්නූ සතුටු කරූ ගටිකාර කුඹල්කරුවත් ජෝතිපාල මානවකයත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා හුනස් නින්නගිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කළා පිටත් වුණා. දැන් ශ්‍රද්ධාව ඇති වුණා. එහෙමයි. එතකොට ආනන්ද ජෝතිපාල තරුණයා ගටිකාර කුඹල්කරුවාට පවසනවා ප්‍රියමිත්‍ර ගටිකාර සැබවින්ම ඔබ මේ ශ්‍රී සද්ධර්මය අසනව නොවේද? දැක්ක නේද? එසේ නමුත් ගිහිගෙයින්නෙක්ම බුදු සසුනේ පැවිදි වෙන්නේ නැත්තේ ඇයි? කොහොමද ඉස්සර හිටියේද? දැන් කොහොමද? එහෙමයි. මා පිය මිත්‍ර ජෝතිපාලයනි. වයස්ගත වූ දේශ අඳ දෙමව්පියන් මම පෝෂණය කරන බව ඔබ නොදන්නවද? ඒකත් ඇත්ත තමයි. එසේනම් පිය මිත්‍ර ගටිකාර මං ගිහිගේ අතහැරලා බුදු සසුනේ පැවිදි වෙනවා. කොහොමද හිතුවේ? දැක්ක නේද? සත්පුරුෂයාගේ ලක්ෂණය. ස්වාමීනි. සත්පුරුෂ හිතනම් ආශ්චර්යයි. දැක්කනේ තමන් ඉහළ කුලේ වුණත් පහළ කුලේ ඉන්න තමන්ගේ මේ ගටිකාර මිත්‍රයා කෙස්වැටියෙන් අල්ලද්දිත් තෙත තමන්ගේ ඇඳුමින් අල්ලලා අදිද්දිත් ඒවත් එක ගැටි තමන්ට වෙච්ච නින්දාවක් කියලා අපහාසයක් කියලා ඒ ගැන හිතා තමන් බාල්දුනා කියලා ඒව ගැන හිතා හිටියේ. සත්පුරුෂ බව. මේ මගේ යහළුවා හීන කුලේ ඉපදුනත් මේ අයුරින් මට අමතන්න මේ අයුරින් කටයුතු කරන්නේ මේ යන ගමන ලාමක ගමනක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ ගමනක්. දැක්කද සත්පුරුෂයාගේ හිත? අවදි වෙන විදිහ සත්පුරුෂ බවට. එහෙමයි. මේක නම් සසරට පුරුදු තියෙනවා සත්පුරුෂ බවට. තේරුණා නේද? එහෙමයි ස්වාමී. මේ කියන ඒවා බලද්දි මේ සත්පුරුෂ බවට කොහොමද වෙන්න ඕන? සසරේ මොකක්ද පුරුද්දක් තියෙනවා. අර බලන්න මේ අඟුලිම මේ කවුද මේ දේවදත්තට සසරේ ආපු අසත්පුරුෂ සිතවිල්ලම ආවනේ වෛර බැඳගත්තනේ. එදා රන්තලිය නිසා වෛර බැඳගත්තු වෛරයම මේ ජීවිතෙත් ලාභ සත්කාර සහිතව සංඝයා පරිහරණයට ඉල්ලද්දි නොදෙද්දි අර වෛරම ආවා අනිත් පැත්තට. එහෙමයි ස්වාමීනි. දැක්කනේ අසත්පුරුෂ බවත් එනවා අනිත් පැත්තට. සසරේ පුරුදු සත්පුරුෂ බවත් එනවා. ඒ නිසා පින්වත්නි සත්පුරුෂ බවම පුරුදු කරගන්න. මොන දේ පුරුදු කරගත්තත් මේක නැත්තම් අපිට මහා හානියක් කරනවා. දැන් දේවදත්ත සසරේ පුරුදු කරපු සමාධි බලයක් තිබුණා. ඒකයි මේ ජීවිතෙත් ඉක්මනට සමාධි බලය ඇති වුණේ. දැක්ක නේද? නමුත් සත්පුරුෂ බව කියන එක වැඩිලා නැහැ. එහෙමයි. සුළු මොහොතෙන් කිපෙන බව, සුළු මොහොතෙන් වෛර බැඳ ගන්න බව, පලිගන්න හිතන බව මේ ජීවිතෙත් ආව නෙමෙයි. අහෝ සසරේ පුරුදු කරපු දේ අපිව විනාශ කරන්න හැටිත් අපිව රකින්න හැටි. එහෙමයි. සසරේ පුරුදු කරපු දේ දැන් දේවදත්තට මොකක්ද උනේ? සසරේ පුරුදු කරපු යම් දෙයක් නොලැබෙද්දි ඇති කරගත්තු වෛරයම මේ ජීවිතෙත් නොලැබෙද්දි වෛරය කරාගෙන යන්න උපකාර කළා. දැන් බලන්න මේ සත්පුරුෂ බව සත්පුරුෂ වදන් ඇහිද්දිම නෝනින් විමසන්න පුරුදු වෙලා තිබුණාට පස්සේ ඒකම පිරටුණා. එහෙමයි. ඒකම පිරටුණා. ස්වාමීනි මොනතරම් ආශ්‍රියක්ද මේ Tamanට මේ මොනතරම් උදාර විමුක්ති මාර්ගයේම විවෘත වන අන්දම බලන්න සසරේ ඇති වෙන ඇබ්බැහිය තමයි වනසන හැටි රකින්න හැටි. එහෙමයි ස්වාමීනි. හොඳ දෙයට ඇබ්බැහි වුණොත් රකින්නවා. නරක දෙයට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? තම වනසනවා. සසරේ ඇති වෙන ඇබ්බැහි වීම Taman රකින්න විදියයි වනසන විදියයි. අහෝ මේ හානිය කරගන්න හොඳ නෑ මේ ලැබුණ දුර්ලභ ජීවිතය. එහෙමයි. ස්වාමීනි මේ මොහොතේ අපිට අදහසක පිහිටන්න අනේ සත්පුරුෂ භාවයේ මේ ඔහු මේ ජීවිතයේ අදහසක පිහිටන්න ඕන. අනේ ශාස්ත්‍රුන් වහන්සේ පුළුවන් තරම් වඳින්න ඕන. ಗುಣ හිතන්න බැරි නම් වැඳ ඉන්න අඩු ගානේ. දෙපා මුල වැටි ඉන්න. එහෙමයි.
අඩු ගානේ මම හිතන්නේ ධාතුන් වහන්සේලා ඉතිරි කරන්නේ තේ නිසා මේ යුගයේ කරන්න පුළුවන් එච්චරයි. මොකද දෙපා බොහෝ පිරිසකට කරන්න පුළුවන් දෙපා මුල වැටි වැටි වැඳ වැඳ ඉන්න. ඒකට ඇබ්බැහි වෙන්න. බණ අහා ඒකට වැටි වැටි ඉන්න. ඒකට ඇබ්බැහි වෙන්න. සීල් රැක රැක ඒකට ඇබ්බැහි වෙන්න. ධාතු චෛත්‍ය වඳිමින් භාග්‍යතුන් වහන්සේ කරගෙන පිළිම් වහන්සේලා වඳිමින් බෝධිය වඳිමින් සම්බුද්ධ සීකර වැටි වැටි ඉන්න. අඩු ගන්න ඒ ගුණේවත් ඊළඟ ජීවිතෙන් මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ පාකම ඉදිරි වැටිලා ඉඳී අඩු ගන්න. එහෙමයි. ලොකුයි නේද ඒකත්? ඒකත් ලොකු දෙයක්. මේකටවත් ඇබ්බැහි වෙන මේ ජීවිතේ. පුදුම දෙයක් ඒක. ඊළඟ දේශනා කරනවා හරි ආශ්චර්යයි. ඊට පස්සේ හරි ආශ්චර්ය කියන පින්වත් ගටිකාර මං ගිහියත් ඇහැල්ල බුදු සසුනේ පැවිදි වෙනවා. එතකොට ආනන්ද ගටිකාර කුඹල්කරුවයි ජෝතිපාල තරුණයයි කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමුණා කියනවා. පැවිල්ල කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ආදරයෙන් වන්දනා කළා. එකත් පසක වාඩි වුණා කියනවා. එකත් පසක වාඩි වුණ ගටිකාර කුඹල්කරුවා කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේට මෙහෙම පැවසුවා කියනවා. ස්වාමීනි මේ ජෝතිපාල මානවකයා මගේ ප්‍රිය සහායක මිත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේ මොහු පැවිදි කරනසේක්වා. ආනන්ද ජෝතිපාල මානවකයා කාශ්‍යප භාග්‍යවත් සම්බුදුරජාණන් සමීපේ පැවිද්ද ලැබුවා උපසම්පදාව ලැබුවා. කොහොමද හිටියේ? දැන් කොහොමද ඉන්නේ? ඇයි සසරේ ඇබ්බැහි වෙච්ච සත්පුරුෂ බව මොකද උනේ? ඉස්මතු වුණා. එහෙමයි. අර අසත්පුරුෂ ප්‍රජාව අතර ඉඳගෙන හිස මුඩු කළ ශ්‍රමණයා කියලා වචන පැවසුවත් සසරේ පුරුදු කරපු සත්පුරුෂ මහා ඇබ්බැහි වීම මේ ජීවිතය ආයෙත් සත්පුරුෂ බවටම ගෙනිච්ච. බෝසතාණන් වහන්සේගේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. පින්වත් ආනන්ද කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ජෝතිපාල මානවකයා උපසම්පදාව ලද නොබෝ කලකින් අඩමසකින් දවස් කියන්නේ 15කින් වගේ දවස් 15ක් කියලා කියන්න බෑ ඒ කාලේ අඩමසක් පමණ වේහලිංගේ කැමැත්තාක් වාසය කොට බරණැස් නුවර තික් චාරිකාවේ වැඩියා කියන අනුපිළිවෙලින් සැරිසරා වඩිමින් බරණැස් නුවර වැඩ වාසය කළා. දැන් කොහෙද ඉන්නේ? බරණැස් නුවර. දැන් මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ සුන්දර සිදුවීම සම්බුදු නැතින් දකින ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. ස්වාමීනි කාශ්‍යප භාග්‍යවත්. කාශ්‍යප භාග්‍යතුන්. එහෙමයි. අපි භාග්‍යතුන් වහන්සේ දකින්න මේ සිද්ධිය. දැන් බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරුණම් පාලා. නමුත් මේ බුද්ධ ශාසනය දකින්න. හරි පුදුමයි නේද? එහෙමයි. ආනන්ද කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බරණැස දැන් ඉසිපතන මිගදායි. ඒතර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැන් බරණැස ඉසිපතනට වැඩම කළා. එතකොට දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කොහෙද? බන්දුමති නගරේ. හැබැයි රජතුමා හිටියේ බරණැස ඉසිපතනේ. එහෙමයි. පින්වත් ආනන්ද එතකොට කිකීනම් කසී රට රජ්ජුරුවන්ට කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ බරණැසට වැඩම කළ බවත් බරණැස ඉසිපතනේ වැඩ සිටින බවත් ආසන්න වුණ ලැබුණා. ආනන්ද එතකොට කිකීනම් කසී රජු සොඳුරු සොඳුරු වාහන යොදවාගෙන සොඳුරු සොඳුරු වාහනවල නැගිලා සොඳුරු සොඳුරු වාහනවල යොදාගෙන මහත් වූ රාජානුභාවයෙන් බරණැසින් නික්ම කාශ්‍යප භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ බැහැදගෙන පිටත් වුණා. වාහනේ යන්න පුළුවන් තරම් ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේන් තැනට පැමිණුණා. පැමිණිල්ල කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළ එක පැත්තකින් වාඩි වුණා. එතකොට ආනන්ද එකත් පසක වාඩි වුණු කිකීනම් කසී රජුට කාශ්‍යප භාග්‍යවත් සම්බුදුරජාණන් දැහැමි කතාවෙන් කරුණු දක්වලා සමාදන් කරවලා තෙද ගන්නලා සතුටු කෙරෙව්වා. ආනන්ද කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දක්වලා සමාදන් කරවලා සතුටු කරපු කිකීනම් කසී රජු බුදුරජාණන් වහන්සේට කියනවා සතුටක් ඇති වුණා. එහෙමයි. ස්වාමීන් භාගතුන් වහන්සේ හෙට දිනේ මගේ දානේ පිණිස භික්ෂු සංඝයා සමග වඩිනසේක්වා පිළිගන්නාසේක්වා. අන්න කසී කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් නිශ්ශබ්දව වැඩ සිටීමෙන් පිළිගත්තා. ආනන්ද කිකීනම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අරුම පිළිගත් බව දැනගෙන පිටත් වෙලා හරි ආශ්චර්යයි මාලිගාවට ගිහිල්ලා නිවුඩු නැති
සුවඳ රත් හැල් සහල්ගෙන බත් පිස අනේක සූප වෑංජන පිස ප්‍රනීත ලෙස කන දේවල් බොන දේවල් අනුභව කරන දේවල් වළඳන දේවල් පිළියෙල කළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දානට ආරාධනා කළා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කළා දානි වැළඳුවා. වළඳලා ඉවරනාට පස්සේ එතකොට කිකී රජතුමා මිටි ආසනයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවින් වාඩි වුණා. ආනන්ද වාඩි වෙච්ච කසී රජු කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පවසන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බරණැස නුවර මෙවර වස්වාසය කරන සීක්වා. වස්වාසය කරන. එතකොට එනම් මේ වස්තුන් මාසේ ලං වෙලා දැන් ආරාධනා කළා. එවිට මෙබඳු ආකාරයෙන් අනේ මට සංඝෝපස්ථාන කරගන්න පුළුවන් කිව්වා. පින්වත් මහරජා කම් නැත. මා විසින් වස් ආරාධනාව පිළි අරගෙන තියෙන්නේ කිව්වා. රජතුමානේ. රජතුමා ආයෙත් ආරාධනා කළා. ආයෙත් කිව්වා රජතුමා කම්නේ මම වස් ආරාධනාව පිළි අරගෙන තියෙන්නේ. තුන්වෙනි අවස්ථාවෙත් ආයෙත් ආරාධනා කළා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර වස්වසන සීක්වා. ඊරසික පින්වත් මහරජා කම් නැත. මං විසින් වස් ආරාධනාව බාරගෙන තියෙන්නේ කිව්වා. එතකොට ආනන්ද කිකීනං කසී රජු හට කාශ්‍යප භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ මා විසින් බරණැස් නුවර වස්වාසය කරන්න ආරාධනා කරද්දිත් නොපිළිගත්ත නොවේ කියලා කම්පාවට පත් වුණා කියන. එහෙමයි. දුම්නසට පත් වුණා කියන. එතකොට ආනන්ද කිකීනං කසී රජු කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මෙහෙම පැවසුවා ස්වාමීනි මටත් වඩා හොඳින් උපස්ථාන කරන වෙන කවුරුද ඔබ වහන්සේට ඉන්නවද? එහෙමයි. පින්වත් මහරජා වේහලිංගනන් නියංගමක් තියෙනවා. එහි ගටීකාරය කියලා කුඹල්කරුවෙක් ඉන්නවා. දැක්කනේ දැන් යන්නේ කුඹල්කරුව ගාවට. ගුණේ දන්නවා. ගුණේ දන්නවා. ඔහුට තමයි මගේ අග්‍ර උපස්ථායකයා. අග්‍ර උපස්ථායක පින්වත් මහරජා දැන් ඔබට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මා විසින් බරණැස් නුවර වස්වාසය කරන්න කියලා ආරාධනා කරද්දිත් අනේ බෑ කියන වෙන තැනක වස්වාර ගත්ත කියලා දැන් ඔබේ හිත කම්පා වුණා නේද? ඔය වගේ කම්පනයක් ඒ උපාසකගේ හිතේ ඇති වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. අද අපේ මිනිස්සු කැමති කොහොමද මේ කම්පාවට හරිය කැමති නා අම්මෝ මෙයා අඬා වැටෙනවා. කඳුළු සලනවා කොච්චර සද්ධාවද? එහෙම නේද? එහෙමයි. බලන්න මේ මෝඩ ලෝකෙට මේ සතුටු වෙන ක්‍රමය. කාශ්‍යප බුදුරජාණන් දේශනා කළේ ඔබ වගේ කම්පා වුන්නේ නැහැ කිව්වා. ඔබ වගේ කඩා වැටෙන කෙනෙක් නෙමෙයි කිව්වා. එහෙම බෑ කිව්වොත් එහෙම. එහෙමයි. කුඹල්කරුවෙක් වුණත් එයා ඒ වගේ කෙනෙක් කිව්වා. කිව්වා මේ දුම්නස් ඇති වුණානේ නමුත් එවැනි දෙයක් ගටිකාර කුඹල්කරුවලට ඇති වෙන්නේ නැහැ කිව්වා. ඒතර මිනිස්සු අද යුගයේ සත්කාර කරන්නේ කුමකටද කියලා හිතන සමහරවල්. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගියා. පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවා සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නේ, සොරකමින් වැළකීලා ඉන්නේ, වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්නේ, බොරු කීමෙන් වැළකීලා ඉන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ඉන්නේ. දැන් ගුණකඳ කියනවා අග්‍ර උපස්ථායකයෙක්. එහෙයි. මේ බලන්න මේ උපාසකයේ ගුණකඳ. එහෙමයි ස්වාමීනි. කම්පා වෙන්නේ නැති හිතක්. වැටෙන්නේ නැති හිතක්, කලබල වෙන්නේ නැති හිතක්. මනාකොට තෙරුවන් සරණ පිහිටපු උදාර හිතක්. බලන්න උපාසක ගුණය. එහෙමයි. මහරජා ගටිකාර කුඹල්කරුවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් සමන්විතයි. බෑ කිව්වත් අඬන්නේ නැහැ කිව්වා. කම්පා වෙන්නේ නැහැ. නොසෙල්ලෙන හිතක් තියෙන්නේ. දැන් අද එහෙම කාටරි බෑ කිව්වොත් එහෙම දානට එන්න අරගොල්ලන්ගේ විතරයි යන්න පුළුවන්. අපි බෑ කියනවා. අපිට තමයි මේ ඔක්කොම කෙනෙහිලිකා නැද්ද? සෙලවිලා යනවා. සෙල්ලවිලා නෙමෙයි පොළවේ කිමිදෙනවා. එහෙමයි. නැද්ද? අද තියෙන සද්දාව කට්ටියගේ. අරහයට විශේෂ සැලකිලි අපි ඔය පන්සලට ආයි දාන දෙන්නේ. අපි ගියන් පිළිගත්තේ නැහැ. අරගොල්ලෝ විතරයි පිළිගත්තේ. ආයි යන්නේ පැත්ත බලාතේ. මේ හිතෙන්නේ නැද්ද? එහෙමයි. සෙල්ලවිලා සලිත වෙලා
ආයිතින් කියලා වැඩක් නැහැ. අපේ ශ්‍රද්ධාවේ තරම. ශ්‍රද්ධාවේ තරම. එහෙමයි. එතකොට මෝඩ කෙනෙකුට හිතුවකට අම්මෝ යාගේ ශ්‍රද්ධාව නැද්ද? අර සුනක් අත්ත පැහැදුනා වගේ මේ සර්වඥයන් වහන්සේ තමන්ගේ ඉස්සරහින් යන හෙලිවැල්ලෙන් එන නිගණ්ඨයෙක් දැකලා හිතනවා සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නම. එහෙමයි. මේ අපේ ශ්‍රද්ධාවයින ක්‍රමයක. අම්මෝ ශ්‍රද්ධාව දරා ගන්න බැරුව ආන්ගේ ආඬනවා කියන්නේ නැද්ද? පුදුම දෙයක් ඒක. කියන මහරජ ගටිකාර කුඹල්කරුවා ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් ඉන්නේ. ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්ලෙන ප්‍රසාදයෙන් ඉන්නේ. ආර්යකාන්ත සීලයෙන් යුක්තයි ගුණකඳ කියනවා. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුවා දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ සැක රහිතවයි ඉන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ සැක රහිතවයි ඉන්නේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සැක රහිතවයි ඉන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය පිළිබඳ සැක රහිතවයි ඉන්නේ. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුවා උදේ වරුවේ පමණක් වළඳන කල්යාණ ධර්ම ඇති කෙනෙක්. සීලවන්ත බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන කෙනෙක්. කිකී රජතුමා අහද්දි සලිත වෙලා යන්නේ නැති. එහෙමයි. මම බලයෙන් විතරයි මේ අධිපති වෙලා ඉන්නේ. ගුණයෙන් නම් මෙච්චර අධිපති වෙලා නැහැ නේද කියලා හිතෙන්නේ නැති. එහෙමයි. සමහර පොළොව පලාගෙන යන්නත් හිතෙන්නේ නැති. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඇයි මම මෙච්චර රජ කෙනෙක් වුණාම වැඩක් නැහැ නේ මේ ගුණ ටික මට නැහැ නේ කියලා හිතනකොට පොළොව පලාගෙන යන්නේ නැද්ද? යයි. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුවා රන් මුතු මැණික් ආදී ඔක්කොම අතහැරපු කෙනෙක්. රිදී මිල මුදල් ඔක්කොම බැහැර වෙලා ඉන්නේ. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුවා උදැල්ල පසෙක දැමූ කෙනෙක්. ගිහිගෙදර හිටියත් මැටි වලින් කරපු කර්මාන්ත කළත් මැටි වැඩ නැහැ. එහෙමයි. උදැල්ල පැත්තකින් තියලා. කොහොමද ගුණකඳ උපාසකයෙක්? සිය අතින් පොළොව කනින්නේ නැහැ කියනවා. කොහොමද මැටි හොයන්නේ? ඉවුරු හොයා ඉවුරු ගානේ ඇවිදිනවා කියනවා. අපේ කට්ටිය නම් මොකද කියන්නේ? මේ මැටි කඩා ගන්න එක ලේසියිනේ. ගුණේ තියෙන කෙනා එහෙම නෙවෙයි බලන්නේ. කයින් අපහසුව විඳිනවා ගුණේ නසාගන්නේ. එහෙමයි. තේරෙනවනේ ගුණේ නසාගන්නේ. කයින් අපහසුව විඳිනවා. ඉවුරු වලින් කඩා වැටෙන යම් මැට්ටක් ඇද්ද හොය හොයා යනවා කියනවා. ඒ හේතු කරගෙනවා මැටි වැඩ නැත. කියනවා මීයන්නාදී සතුන් උඩට තමන් යම් මැට්ටක් වෙයි නම් ඒ කඳක් ගෙනල්ලා කඳින් ගෙනියනවා කියනවා. කඳක් කරගෙන ඇවිල්ලා. එහෙමයි. ඒ හේතු කරගෙන උදැල්ල අතට ගන්න. අපහසුව විඳිනවා ගුණේ නසාගන්නේ. එයින් බලන් තනා මෙහෙම කියනවා කියන යම් කෙනෙක් කැමති නම් හාල් කොටසක් වේවා මුං කොටසක් වේවා කඩල කොටසක් වේවා මිහි දමා එයට සරලන යම් බඳුනක් කැමති වේ නම් රැගෙන යනු මැනව. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුවා වයස් ගත වූ දේසඳ දෙමව්පියන් පෝෂණය කරන ওই විදියයි කියනවා. ඒකත්තර වයස්ගත දෙමව්පිය පෝෂණය කරන්න ඕන නිසා කියන එක කරන්නේ. එහෙමයි. ඒ හේතු කරගෙනවත් පොළොව කනින්නේ නැත. කොහොමද ගුණය? පොළොව සලිත කරන ගුණයක් නේද? එහෙමයි ස්වාමීනි. සිත් පිත් නැති පොළොව කම්පා කරන ගුණයක්. සම්කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පවා සාදුකාර දුන්න ගුණයක්. තේරුණා නේද? බුදුවරු පවා සාදුකාර දෙන බුදුවරු පවා ඒ කීර්ති ഘോഷා පතුරවන උපාසකයන්ගේ ගුණ අසිරි. පින්වත් මහරජ ගටිකාර කුඹල්කරුව ඕරම්බාගේ සංයෝජන ගෙවා දමා ඕපපවත්තික බඹලෝ ඉපදෙයින් ආපසු නොයන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනුවම් පාන ස්වභාවයෙන් යුතුවයි ඉන්නේ කියනවා. පින්වත් මහරජා තව ලස්සන ගුණ කඳක් විස්තර කරනවා. පින්වත් මහරජේ කාලයක මම වේහලිංග නියංගමින් වාසය කළා. රජතුමාට හිත පහදව ගන්න මේ කියන්නේ එතකොට. පින්වත් මහරජා පෙරවරුවේ සිවුරු හැඳ පුරෝගෙන ගටිකාර කුඹල්කරුවාගේ මව්පියන් කරා පැමිණුණා කියනවා. පැමිණ ගටිකාර කුඹල්කරුවාගේ මව්පියන්ගේ මෙහිමව කියනවා. දැන් මේ භාර්ගවයන් කොහෙ ගිහින්ද කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායකයා බැහැරට ගියා. නමුත් ස්වාමීනි අසවල් සැලී බත් ව්‍යංජනගෙන
ව්‍යංජන බඳුනේ ව්‍යංජනගෙන අනේ ස්වාමීනි වළඳන්න කියලා ආන්ද දෙමව්පියෝ ආරාධනා කළා කියලා. එතකොට පින්වත් මහරජා මං සැලියෙන් බත්ගෙන කුස්සියට ගිහලා හරි ආශ්චර්යයිනේ. එහෙමයි. අද එහෙම වුණාට මොකද වෙන්නේ? එහෙමයි. අද එහෙම වුණා නම් කියයි මුන් බුදුවරුද කියලා කියන්නේ නැද්ද? මේ පෞකාර ලෝකේ. පෞකාර ලෝකේ. හරි ආශ්චර්යයි. බත් සැලියෙන් බත්ගෙන සූප බඳුනෙන් ව්‍යංජනගෙන වළඳලා ආසුසෙන් නැගිට පිටත් වුණා. එතකොට පින්වත් මහරජා ගටීරකාර කුඹල්කරුවා මව්පියන් වෙත පැමිණුණා. පැමිණ මව්පියන්ගේ මෙහෙම ඇහුවා සැලියෙන් බත්ගෙන ව්‍යංජන බඳුන්නේ වලින් ව්‍යංජනගෙන ගියේ කවුද? පුතේ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් සැලියෙන් බත්ගෙන බඳුනින් ව්‍යංජනගෙන වළඳලා ආසුනින් නැගිට වැඩියා. පින්වත් මහරජා කටීකාර කුඹල්කරුවට මෙහෙම හිතුණා සැබවින්ම මට ලාභයක්. මෙච්චර දුප්පත් වෙලා ඉඳි මම මේ පස් කනින් නැතුව පස් හොයාගෙන ඇවිල්ලා මෙහිම යාන්තම් උයාගෙන මේකත් කුස්සියට පැනලා අරන් ගියා නෙවෙයි. ඒව නෑ. එහෙමයි ස්වාමී. මොකද හිතුනේ සැබවින්ම මට ලාභයක් සැබවින්ම මට මනා ලාභයක් යමෙක් කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මිසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහිමයි කියලා අප්‍රමාණ ප්‍රීතියක් හටගත්ත කියනවා. පුදුමයි. ඒ ප්‍රීතිය දවස් 15ක් හිතේ නැති වෙන්න තිබුණා කියනවා. එහෙමයි. කොහොමද වැඩි අසිරිමත් උපාසකේ? එහෙමයි ස්වාමී. දවස් 15ක් ප්‍රීතිය තියෙනවා කියලා කියන්නේ එහෙමයි. තමන්ගේ දුප්පත් ආහාරය අරන් ගියාට ස්වාමීනි හරි අසිරිමත් සුන්දර කල්ප හිතා ගන්න බෑනේ. එහෙමයි. මට කල්පනා වුණා මේ කාලේ ධර්ම දාන දෙන මිනිස්සු මේ මුදල් අතහරින්න ගැන මට මෙහෙම හිතුණා. දැන් මේ ගටීකාර කුඹල්කාරයට මොකක්වත් නැහැ නේද? එහෙමයි. යාන්තම් පස් කණ්ඩි හොයාගෙන යන පස්වත් කනින්නේ. එහෙම හම්බෙන ධනය ශාස්ත්‍රඥ වහන්සේ කුස්සියට ඇවිල්ලා අර බත් ව්‍යංජන බෙදාගෙන ගියන් සාදුකාර දෙන හැටි. එහෙමයි. විස්මිත නැද්ද? විස්මිත. අසිරිමත් ශ්‍රාවක ගුණ. ඔහුගේ මාපියන් සතියක් මේ ප්‍රීතිය සුඛය අත්නහර සිටියා කියන. අන්ධ දෙමව්පියන්ගේ හිතෙත් මොකක්ද ඇති වුනේ? ප්‍රීතියක්මයි කියන. බලන්න එතකොට මේ මිනිස්සුන්ට මේ අධියුගේ නැත්තේ මොකද්ද කියලා දැන් තේරෙනව නේද? කුමක්ද නැත්තේ? ශ්‍රද්ධාව ධනෙ නැතිකමේ ප්‍රශ්න තියෙන්නේ. එහෙමයි ස්වාමී. ශ්‍රද්ධා ධනෙ අද දැන් මිනිස්සුන්ට අද ඇත්තටම මෙහෙම මිනිස්සෙකුට උනා නම් Facebook කරහා සෝෂල් මීඩියා හරහා නින්දා කර කර අපහාස කර කර වීඩියෝ ක්ලිප් හදාදා දාන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. මෙච්චර මේ මහා ව්‍යසනයක් වෙලාවක බුද්ධ පූජාව තියතියා ඉන්නවා. ලයිට් පත්තු කර කර ඉන්න මෙච්චර ආර්ථිකේ කඩම් වැටිලා කියලා අසත්පුරුෂ ලෝකේ ඩිංගා නටන්නේ නැද්ද? එහෙමයි. ඩිංගා නටනවා. ඩිංගා නටනවා. එහෙයි ස්වාමීනි. ඒක තමයි අසත්පුරුෂ ලෝකේ හැටි. මෙන්න සත්පුරුෂ ලෝකේ. අන්ධ දෙමව්පියෝ කන්නේ නැහැ කියලා දන්නවා. ශ්‍රද්ධාවෙන් හටගත්තු ප්‍රීතිය. පින්වත් මහරජා එක කාලයක තව ලස්සන සුන්දර විස්තරයක් තියෙනවා. මා වේහලිංගන නියංගමේ වාසය කළා. එතකොට පින්වත් මහරජා පෙරවරුවේ සිවුරු හැඳ පුරවාගෙන ගටීකාර කුඹල්කරුවාගේ මව්පියන් කරා පැමිණුණා. පැමිණ ගටීකාර කුඹල්කරුවාගේ මව්පියන්ගේ මෙහෙම ඇහුවා. දැන් මේ භාර්ගවයන් කොහේ ගිහින්ද? ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායකේ බැහැරට ගියා. ස්වාමීනි අසවල් භාජනයේ කොමු තියෙනවා. අසවල් බඳුනේ සූප තියෙනවා. අරගෙන වළඳන්න. එහෙමයි. එතකොට බලන්න එතකොට ගටි මේ කාශ්‍යප අරහත් සම්බුදුරජාණන් වහන්සේ පුදුම විශ්වාසයක් තියෙන අන්න අග්‍ර උපස්ථායක කරගත්ත එකයි. එහෙමයි. කිකීරත්තුමා ගැන එච්චර විශ්වාසයක් නැහැ. අවසරයක් ලැබුවා ස්වාමීනි මේ හරි අසිරිමත් දැන් අපිට හිතෙන්නේ මාග්‍රෝපස්ථායක වුණාම අපේ අනේ පිළිසුරිතුමා වගේ එහෙම වෙන්න ඕනේ කියලා සමහර වෙලාවට අපි හිතලා තිබුණා වෙන්න පුළුවන් නිසා ඒ නම ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනය අසිරිය දුප්පත් අහිංසකම කෙනෙක් නමුත් ගුණේ අග්‍රෝපස්ථායක. එහෙමයි පුදුම දෙයක් ඒක. එහෙයි. හිතා ගන්න බෑ. පුදුම තාව ඉස්සරහට පුදුම සුන්දර සිදුවී තිනේ. හිතා ගන්න බෑ. එතකොට මහරජ මොකද කළේ? මම සැලියෙන් කොමුගෙන සූප බඳුනින් ව්‍යංජන ආදියගෙන වළඳලා අසුනින් නැගිට පිටත් වුණා කියන.
එතකොට පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුව මව්පියන්ට පැමුණාගෙන පැමිණලා මව්පියන්ගෙන් ඇහුවගෙන සැලියෙන් කොමුගෙන ව්‍යංජන බඳුන් වලින් ව්‍යංජනගෙන ගියේ කවුද? පුතේ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් සැලියෙන් කොමුගෙන බඳුනින් ව්‍යංජනගෙන වළඳලා අසුනින් වැඩියා. එවිට පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවට මෙහෙම හිතන කියන සැබවින්ම මට ලාභයක් සැබවින්ම මට ලාභයක්මයි. යමික් කෙරෙහි කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක්නම් ඒ මා කෙරෙහිමයි කියලා. ඒ හටගත්තු ප්‍රීතිය අඩ මසක් ප්‍රීති සුඛය තිබුණා. එහෙමයි. අත්හැරලා පිනාගිය ප්‍රීතියක් අනේ කවදද මේ වගේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එතකොට ඔහුගේ මා පියන් සතයක් ඒ ප්‍රීති සුඛය අත්මහැර සිටියා කියලා. ඒ වගේ තමයි මට සුන්දර අත්දැකීමක් තියෙන එක ගෙදරක දුප්පත්. එතකොට මේ පුඩු සෙටියක් තිබුණා. එතකොට මං කිව්වා මේ අම්මට ගෙනියන්න බලන හොඳ ක්‍රමයක් තියෙනවා මේ පුඩු සෙටිය. කොහොමද ඒක? මං කිව්වා ආරි මහා සංඝයා සීකරන මේක පූජා කරගන්න. එහෙමයි ස්වාමී. මං නිකන් කිව්වේ. අනේ සාදුකාර දීලා කැමති වුණා. ආරි මහා සංඝයාට පූජා කළා. ගෙදර වාඩිනවා පුටුවක් තිබුණේ. ප්ලාස්ටික් පුටු පහකින්. හරි පුදුමයි. එහෙමයි ස්වාමී. මේ ශ්‍රද්ධාවට කරන්න පුළුවන් දෙයක්. පුදුම දෙයක් ඒක. එහෙමයි. හරි ආශ්චර්ය පින්වත් මහරජා එක කාලයක තව ලස්සන සුන්දර සිද්ධියක්. මා වේහලිංග නියංගමේ වාසය කළා. ඒ දවස්වල ගන්ධ කුටිය තෙමෙනවා. ඉතින් පින්වත් මහරජා මම භික්ෂුව නැමතුවා. පින්වත් මහන්නේ යන්න. ගටිකාර කුඹල්කරුවගේ නිවසින් හෙවිල්ලන තනගෙන එන්න. මෙසේ පැවසූ පිට පින්වත් මහරජා භික්ෂූන් මට මෙහෙම පැවසුවා. ස්වාමීනි, ගටිකාර කුඹල්කරුවගේ නිවසේ හෙවිල්ලන තෘණ නැහැ. නමුත් ඔහුගේ අලුතින් තෘණ හෙවිල්ලන ලද ශිල්ප ශාලාවක් තියෙනවා. කියන්නේ වළං හදලා තියෙන ශාලාවක් තියෙනවා. එහෙමයි. ඒකිනම් අලුතින් හෙවිල්ලලා තියෙනවා කිව්වා. පින්වත් මහණියන් ගටිකාර කුඹල්කරුවගේ ශිල්ප ශාලාවෙන් තෘණ ඉවත් කරගෙන ඉන්න. කොච්චර විශ්වාසයක්ද? එතකොට පින්වත් මහරජා භික්ෂූන් ගටිකාර කුඹල්කරුවගේ ශිල්ප ශාලාවෙන් තෘණ ඉවත් කළා. එවිට පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවගේ මව්පියන් ඒ භික්ෂූන්ට මෙහිම පැවසුවා කියනවා. ඔය ශිල්ප ශාලාවේ තෘණ ඉවත් කරන්නේ කවුද? එහෙමයි. භික්ෂුන් වහන්සේලා නැගණියනි කිව්වා කියනවා. කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය තෙමෙනවා මෑණියනි. එහෙමයි. කියා පිළිතුරු දුන්නගෙන සොඳුරු මුවාඩලිතිලි ස්වාමීනි ගෙනියනු මැනව. වචනයක් නෑ. අපේ කොල්ල කොච්චර දුකසේදෝ කරගත්තේ. ඔබ වහන්සේට පිස්සුද මේ? මොකක් කතා කරන්නේ? එහෙමයි. බලන්න දෙමව්පියන්ගේ ශ්‍රද්ධාව අන්ධ වුණා. ඇසති බලන්න අද ශාසනයේට මේ අසත්පුරුෂ වෙලා ගරහන ගැරහිලි එක්ක මේ අන්ධ දෙමව්පියෝ සාදුකාර දෙන හැටි. ඉතින් පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවා මව්පියන් වෙත පැමිණුණා. පැමිණ මව්පියන්ට මෙහෙම කිව්වා. ශිල්පශාලාවේ තෘණ ඉවත් කළේ කවුද? පුතේ, භික්ෂුන් වහන්සේලා. කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය තෙමෙනවනෙව. එවිට පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවට මෙහෙම හිතුණා කියන සැබවින්ම මට ලාභයක්මයි. සැබවින්ම මනාව ලැබීමක් කෙරෙහි යමුක් කෙරෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි විශ්වාසවන්තන සේක්නම් ඒ මා කෙරෙහිමයි කියලා සතුටුනා කියන. එවිට පින්වත් මහරජා ගටිකාර කුඹල්කරුවා අඩ මසක් ප්‍රීති සුඛය අත්මහැර සිටියා කියන. ඔහුගේ මාපියන් සතියක් ඒ ප්‍රීති සුඛය අත්මහැර සිටියා කියන. එවිට ආනන්ද ඒ 3 මාසේ මුළුල්ලේම ඒ ශිල්ප ශාලාව වලාකුලින් ආවරණය වුණා කියනෝ වැස්සෙන් නොතිමුනේම වෙයි කියන. එහෙමයි. ආශ්චර්යයක් ඒක. ධර්මතාවයක් ඒක. පොතම දෙයක්. අර ගුණයට වෙච්ච දෙයක් ඒක. එහෙමයි. අර තමන්ට සිදුවෙච්ච දේ ගැන හිතන්නේ නැතුව සාදුකාර දීලා ඒ සිදුවෙච්ච දේ අනුමෝදන් වෙච්ච එකේ ආශ්චර්ය බලන එක භාග්‍යතුන් වහන්සේ ඉරදීන් කරපු එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එහෙම කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉරදීන් කරන්නේ නැහැ ඒක. ඒක අර සිදුවෙච්ච මහා ගුණයේ අසිරියට සිත් පිට නැති වලාකුළු වලින් වහගෙන තිබුණා වැස්සෙන් බරිත වුණේ 3 මාසේ ආරක්ෂා කළා. එහෙමයි.
ගුණයකට සිත් පිත් නැති බලන උපාසක ගුණයට සිත් පිත් නැති මහ පොළොව අවකාශ කොච්චර සංවේදී වෙනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් සිත් බලන උපාසක ගුණයට සිත් පිත් නැති අවකාශෙත් වලාකුළු පරිසරයත් එහෙමයි. පුදුම සලී ගියා. එහෙයි ස්වාමීනි. තිබුණේ උපාසක ගුණයකට එසේනම්. එහෙමයි. පින්වත් මහරජ ගටීකාර කුඹල්කරුවා මෙවැනි කෙනෙක් කියනවා. කිව්ව ගමන් කිකී රජතුමා පැහැදී ගියා. ස්වාමීනි යම් කෙනෙක් කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ ගටීකාර කුඹල්කරුවාට ලාභයක්මයි. රජතුමා පැහැදුනා සාදුකාර දුන්නා. ඉරිසියාකම් කළේ නෑ රජතුමා. එහෙමයි. රජතුමා දියුණු හිතක් තිබිච්ච කෙනෙක්. ගටීකාර කුඹල්කරුවාට මනා වූ ලාභයක්මයි ස්වාමීනි. පින්වත් ආනන්ද කිකීනං කසී රජු ගටීකාර කුඹල්කරුවාට හොඳින් පොළන ලද. දැන් අද වුණාන සමහරවල්ලාට මොකද වෙන්නේ? මම මේ පැත්තක නිද්දි පේන්නේ අර කොහෙවත් වෙන කුඹල්කාරයෙක් මෙච්චර ප්‍රශංසා කළා. දෙන්නම් වැඩක් කියලා මොකද කරන්නේ? හොර රහසේ ගිහිල්ලා අර වළංගෙ ටික පොළේ ගහලා ශාලාව පූජ්‍යලෙන එකක් නැද්ද? එහෙමයි. රජතුමා සත්පුරුෂයි. රජතුමා මොකද කරේ? කිකීනං කසී රජු ගටීකාර කුඹල්කරුවට හොඳින් පොළන ලද වියලන ලද රතු ඇල්හාල් ගැල් 500ක් පිටත් කළ යවුවා. ඒට සරලන වෑංජන පිරිස ද්‍රව්‍යයන් යවුවා කියන. පින්වත් ආනන්ද රාජ පුරුෂයන් ගටීකාර කුඹල්කරුවා වෙත ගිහින් මෙහෙම කිව්වා කියන. ඒ කාලේ මිනිසුන්ගේ හිත්වල දියුණු බව නේද? එහෙමයි. ස්වාමීනි ඔබට කිකීනං කසී රජු විසින් හොඳින් පොළන ලද වියලන ලද රතු ඇල්හාල් ගැල් 500ක් එවලා තියෙනවා. ඒට සරලන ව්‍යංජන පිණිස ද්‍රව්‍යයන් ඉවල තිබෙන ස්වාමීනි පිළිගනු මැනව. රජතුමාට බොහෝ ඉතින් කෘත්‍ය තියෙනවනෙම බොහෝ කටයුතු තියෙනවනේ. ඒ නිසා පින්වත මෙයින් මට වැඩක් නැහැ. රජතුමාට මේ වේවා. බලන්න කුඹල්කාරයාගේ ගුණේ. එහෙමයි. දැන් බලන්න. ඒ කියන්නේ කල්පනා කරේ මොකද? රජතුමා ඉතින් බොහෝ කියන සමහරට හොඳට නිරන්තරයෙන් මිනිස්සුන්ට මේ ධන දාන්නේ දෙන කෙනෙක් වෙන්නේ නැති. ඒක හිතලා පණිවිඩේ යවුවා. කමන්නේ එහෙනම් රත්තුමාට මේක වේවා. ඒ දන්සල පවත්තන්න මේවත් වේවා කියලා. ඒක නිකන් නරක හිතින් මාන්නක්කාර හිතින් කරපු එක නෙවෙයි ඒක. එහෙමයි. රත්තුමාගේ අර කෙලෙහි ගුණේ දැකලා රත්තුමාගේ ගුණෙත් දැකලා අනිත් පැත්තට ඒකට කටයුතු කරන අනිත් පැත්තට ඒක පූජා කළා. එහෙමයි. අද කාට හරි හම්බුනා නම් මොකද වෙන්නේ? ඕකත් වංචා කරගෙන ඒකෙන් බිස්නස් එකක් කරගන්න ඊට පස්සේ. වෙන්නේ නැද්ද? අද මිනිස්සු පින්කම් බිස්නස් කරගෙන තියෙනවානේ. එච්චර අසත්පුරුෂ වෙලානේ සමාජය. පින්කම් කියා මොකද කරන්නේ? අසත්පුරුෂකම් කර කර බිස්නස් කරනවා. එහෙමයි. මේ හමු වුණාවේ සමහර දේවල් අල්ලගෙන සමහර කට්ටිය එහෙම කළානේ. ඒ අසත්පුරුෂකම් නම් අයියෝ හිතා ගන්න බෑ. මේ බුද්ධ ශාසනයේ මේ ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨික දහම හේද්දී පින්කම් කීකේ බිස්නස් කර කර කොච්චර අසත්පුරුෂ වෙනවද? එහෙමයි. සමහර පින කියන වචන ඉස්සරහට අරගෙන ඇතුලේ තියෙන අසත්පුරුෂකම්. වංචා, දූෂණ. බලන්න මේ උපාසකය. එහෙමයි. ස්වාමීනි මේ ලෝකයේ සැප සම්පත් ආශ්චර්ය වශයෙන් මේ ධන දාන්නේ භවභෝග සම්පත් කෙතරම් තියනවාද? මේ තුනුරුවන්හි ප්‍රභා සම්පන්න වුණාට පස්සේ ගුණ උතුමන් ඒවා කොතරම් මේ බැහැර කරාද දැන්? හිතා ගන්න ගුණයට කරන්න බැරි දෙයක් නෑ ඉතින් නේද? හරි පුදුමයි. ආනන්ද ඔබට මෙහෙම හිතනවා ඇති. ඒ කාලේ සිටිය ජෝතිපාලකයා වෙන ජෝතිපාල මානවකයා වෙන කෙනෙක්වත්ද කියා. පින්වත් ආනන්ද මේ නොසී නොසිතිය යුතුයි. ඒ කාලේ සිටිය ජෝතිපාල මානවකයා නම් මමයි. ඒ වෙනකන් දන්නේ ආනන්දයන් වහන්සේ ජෝතිපාල කෙනෙක් කවුද කියලා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ වදා බලන සුන්දර විශ්මිත හෙළිදරව්වක් වෙන හැටි ලෝකෙට නේද? දැන් මේ ගටීකාර උපාසකයා ගටීකාර බ්‍රහ්ම රාජයෙක් නමින් සුද්ධාවාස බඹලෝ විරාජමානව වැඩ සිටිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ ගටීකාර දිව්‍ය රාජයා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. එහෙමයි. දැන් ඊට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ යාළුවා. විමුක්ති සිත් ඇති භික්ෂුන් වහන්සේලා 7 නමක් අවිහනම් බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. අන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ 7 නමක් ඉපදිලා.
රාග, ද්වේෂ නැති කරපු උන්වහන්සේලා ලෝක ගැන තිබුණු තණ්හාවෙන් නිදහස් වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, ඊතර වෙන්න ඊටමත් අමාරු මේ මාර රාජධානියෙන්, මේ කෙලෙස් වලින් කවුරුද ඊතර උනේ? මේ මිනිස්සු රත්හැරියට පස්සේ දිව්‍ය බන්ධනත් ඉක්මවා ගියේ කවුරුද කියලා ඇහුවා. උපක, ඒ වගේම පළගණ්ඩ, පුක්කුසාති කියන 3 දෙනත්, බද්දිය, බද්දදේව, බාහුදන්ති, පිංගිය කියන 4 දෙනත් තමයි මනුෂ්‍ය දේහය අත්හැරලා දිව්‍ය බන්ධනත් ඉක්මවා ගියේ. මාර්යාගේ උගුල සිඳ බිඳගෙන ගිය වුන් ගැන ඔබ ප්‍රශංසා කරනවා වගේ. මේ භවබන්ධන සිඳගෙන ගියේ වුන් කාගේ ධර්මයක් දැනගෙනද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේගෙන් බැහැරව නොවේයි. ඔබ වහන්සේගේ ශාසනයෙන් බැහැරව නම් නොවේයි. ඕම් භවබන්ධන සිඳලා දැම්මේ ඔබ වහන්සේගේ ධර්මයේ දැනගෙනමයි. ඒ කියන්නේ මේ ගෞතම බුදු ශාසනය ගිහපු 7 දෙනෙක් ගැන මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. යම් තැනක නාමයත් රූපයත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවනම් අන්නේ යමා නිවන නම් වූ ධර්මي දැනගෙන භවබන්ධන සිඳලා දැම්මේ මේ බුද්ධ ශාසනයමයි කියනවා. අවබෝධයට දුෂ්කර වූ, දැන ගැනීමට දුෂ්කර වූ ගම්බීර වචන නේද ඔබ ඔය කියන්නේ? ඔය වගේ වචන පවසන්න ඔබ ඉගෙන ගත්තේ කාගේ ධර්මයක් දැනගෙනද කියලා ඇහුවා. ඉස්සර වේහලිංග කියලා ගමක් තිබුණා. අන්න අතීත සිද්ධිය කියන. එහෙමයි. මං හිටියේ ඒ කාලේ මම ගටිකාර කියලා කුඹල් කරුවෙක්. කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකෙක්. මං දෙමව්පියව පෝෂණය කරමින් හිටියේ. මම මෛතුන සේවනයේ මෙම්මුණා, පංචකාමීන් තොර ජීවිතයක් ගෙව්වා. ඒ කාලේ ඔබ වහන්සේ මමයි එක ගමේ හිටියේ. ඔබ වහන්සේ මගේ හොඳම යාළුවා. ඉතින් දැන් මම විමුක්ති සිත් තියෙන භික්ෂුන් වහන්සේලා 7 ගැන දන්නවා. උන්වහන්සේලා රාග දේශ නැති කරලා ඉන්නේ. ලෝකේ තෘෂ්ණාව තරණය කරලා ඉන්නේ. පින්වත් භාර්ගව, ඔබ ඔය කියපු කරුණ ওই විදියටමයි උනේ. ඉස්සර වේහලින් කියලා ගමක් තිබුණා තමා. ගටිකාර කියලා කුඹල් කරුවෙකුත් හිටියා තමා. ඔහු කාශ්‍යප බුදුසසුනේ ගිහි ශ්‍රාවකෙක් තමා. ඔහු මව්පියන්ට උපස්ථාන කළා තමා. ඔහු මෛතුන සේවනයෙන් වැළකීලා පංචකාමීන් වෙම්බිලා බ්‍රහ්මචාරීව සිටියා. මමයි ඔහු එක්ක එක ගමේ හිටියේ. ඔහු මගේ හොඳම යාළුවා. වහන්නේ දැන් බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා කරන කතාව. එහෙමයි. ධර්ම සංගායනා කරපු රහතන් වහන්සේලා අන්තිමට ලස්සන ගාතාවක් කියලා තිනවා. ඔන්නෝම තමයි පැරණි යහළු දෙන්න ආයේ මුණ ගැහුනේ. ඒ දෙන්නා දියුණු කරපු සිත් ඇතිව අන්තිම සිරුර දරාගෙනයි වැඩ සිටියේ. හරි ආශ්චර්යයි පින්වත්නි. ඉතින් බුද්ධ ශාසනයක වැඩ සිටිය ගිහි උපාසකයන්ගේ මේ ගුණ ඉදිරියේ මේ වගේ සිත් පිට නැති වලාකුළු අවකාශ පවා සලිත වෙලා ගියා. ඊ අරහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පවා ඊ උදාර ගුණ රජතුමාට පවා කිව්වා. එහෙමයි. කියලා හිත පහදවන සැලැස්සුවා. ඉතින් පින්වත්නි බුද්ධ ශාසනයක පමණයි මේ සොඳුරු සුවය ගුණ සම්පත් ඇති කරගන්න භාග්‍ය ලැබෙන්නේ. ඉතින් මේ උදාර ගුණයන්ගෙන් පිරිපුන් වෙන්නට මේ රැස් කළ උදාර පිනත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ නිසා, ශ්‍රී සද්ධර්මයේ නිසා හදවත මොනතරම් අපරිමාණ ගුණයෙන් සමන්විත වෙනවද කියන කරුණ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කතාව අසන්නට අපි හැමදෙනාම වාසනාවන්ත වුණා. ගරුතර මහා සංඝරත්නයේ කරුණාව නිසා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ඒ පින්වන්ත මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 83 දොඩංගහේන ගොතටුවේ නවනගරයන් ලිපිණේ පදිංචි පින්වත් විපුලසේන සූර්යාරච්චි පින්බර මහත්මයා විසින් තිමි රැස් කළ උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයාට මේ පින් සතුටින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ගටිකාර බ්‍රහ්මරාජයාගේ දැහැමි රැකවරණේ
ඒක ගෞතම බුදු සසුන වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවන්ට සලසා දෙත්වා. ඒ වගේම සහම්පති බ්‍රහ්මරාජය සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන්ධ දෙව්පුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රණ දතරාස්ත සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය දහම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදෙණී සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන්ම මිය පරලෝකීය පියදාස සූර්යාරච්චි පින්බර පියාණන්ට ප්‍රේමවතී රණතුංග ආරච්චි මෑණියන්ට සුමිත්‍රසේන සූර්යාරච්චි සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. බිරිඳගේ මියකිය දෙමව්පිය වන ජේමිස් මද්දුම හේවා පියාණන් එච්.ඩී. සරණීලියා හාමි මෑණියන් මියගිය එන්.ඩී. චන්ද්‍රකාන්ත පින්බර මාතාවට ඔබ නමින් ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින් නොම්බර 83 දොඩම්ගහේන ගොතටු යන නගරයේ නව නගරය යන ලිපිණී පදිංචි පින්වත් විපුලසේන සූර්යාරච්චි පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. 2022 මැයි මාස 13 වන දිනට උපන් දින සමරන දයා මද්දුම හේවා බිරිඳට ඒ වගේම දනීරා නවෝද්‍යා සූර්යාරච්චි පින්බර දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. වයස අවුරුදු 7ක් වන ගිනෙත් සත්මින් ජාගොඩාරච්චි මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මීය හැසිරෙන උපකාර කළ සියලු දෙනාටමත් සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කළ සිට උපකාර කළ සියලු දෙනාට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ මේ මොහොතේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ සුන්දර වෙසක් සමයේ අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් වර්ෂ 2022 මැයි මාස 13 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදෙන දයා මද්දුම හේවා පින්වන්ත බිරිඳට සහ දනීරා නවෝද්‍යා සූර්යාරච්චි පින්වන්ත දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ
පිණිස ආශිර්වාද කිරීම, ඒ වගේම වයස අවුරුදු 7ක් වන ගිනෙත් සත්මින් ජාගොඩාරච්චි පින්වන්ත මුණුබුරාට ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස වශයෙන් පැතුම් දරාගෙන අංක 83 දොඩම් ගහ හේන ගොතටුව නවනගර යන ලිපිනේ පදිංචි පින්වත් විපුලසේන සූර්යාරච්චි මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ සදහම් සාකච්ඡාව නිම කරන මොහොතේ පින්වන්ත ඔබ දෙනාගේ හෘද සාක්ෂිය පිළිබඳව අපට අනුමාන කළ හැකි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උදාර ගුණ සම්පත්තිය පිළිබඳව ඔබේ සිත ප්‍රසාදයට පැමිණලා ඉන්නවා. ඉතින් අපගේ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ගටේකාර උපාසකතුමන්ගේ නිවසට වැඩම කිරීම, දම්පැන් බෙදාගෙන වැළඳීම ආදි වශයෙන් වූ නේක ප්‍රවෘත්තියෙන් සම්බුද්ධ රත්නය පිළිබඳ ඔද වැඩුණු සිතින් කියලා අපි නොඅනුමාන වශයෙන් ඔබ එහෙමයි කියලා දැන් විශ්වාස කරන්නේ. ඉතින් අපටම పూర్වේ වාසනාව නිසා දායාද වුණු සම්බුද්ධ ශාසනය මහත් කොට ගරු කොටගෙන තුනුරුවන හදේ වඩවාගෙන හදවතේ පිහිටවාගෙන මේ පින්බර වෙසක් සමය තුළ ධර්මයේ සමාදන් වන්නට අපට මේ ලැබුණු දුර්ලභ අවස්ථාව, දුර්ලභ අවකාශය හැම දිනාටම මහ උපකාරී වේවා. ජාතිය තුනුරුවනින්ම ඔද වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.